වස්සාන ධර්ම දේශනා ඔබ කුසේ ඉන්න කාලේ මේ අම්මගේ ශක්තිය දරුවට ලබා දෙනවා. පින්වතුනි ඔය ඇටවල තියෙන ඇට මිදුළු දිය කර කර තමයි දරුවාගේ ඇටකටු, දරුවාගේ නියපොතු, දරුවාගේ දත් හදන්න උපකාර කරන්නේ. ඒ නිසානේ අම්මල තාත්තලාට දරුවෝ කීප දෙනෙක් හදනකොට මොකද වෙන්නේ? නිසි ආහාරයක්, නිසි විටමින් ටිකක් නැති වෙනකොට ඒ අම්මල තාත්තලාට ඔන්න හන්දි අමාරුව හැදෙනවා. දැන් ඉතින් ඒවට ප්‍රතිකාර කර කර ඉන්නෝ. දරුවෝ දන්නේ නැහැ මේ අපි හදන්න අම්මල තාත්තලාගේ මේ ඇට මිදුළු දිය කරලා අපිට දීලයි කියලා. ඒක දන්නේ නැති නිසානේ අරම කියන්නේ. මොනවද ඕගොල්ලෝ අපිට කළා තියෙන්නේ? අන්න ඒ වගේ කියන දරුවෝ ඉන්නවා. සමහර දරුවෝ ඉන්නවනේ අම්මට කතා කරන්නේ ඔයා, තාත්තට කතා කරන්නේත් ඔයා. අම්මට තාත්තට ඔයා කියන්නේ ආච්චිට සීයට ඔයා කියන්නේ. පින්නතුනි මේ බොළඳ ඕලාරික පහත් නාට්‍ය බලලා ඒවායේ දරුවන්ට රඟපාන අය ඒ අම්මල තාත්තලාගේ දරුවෝ නෙවෙයිනේ. ඒ නිසා ඒගොල්ලෝ කතා කරන්නේ ඔයා කොහෙද ගියේ? ෆාදර් කාර්යය මෙහෙ ගියා, මදර් මෙහෙ ගියා. ඔහොම කියන්න පෙළඹෙන්නේ ඇයි? පින්නතුනි ඒ තමන්ගේ අම්මා තාත්තා නෙවෙයිනේ. ඒ නිසා ඔයා මෙයා අරයා තමන්ගේ නියම අම්මට තාත්තට කවදාවත් ඔයා කියලා කතා කරන්න එපා. එහෙනම් කොහොමද කතා කරන්න කියලා අහයි. කතා කරන්න ඕන අම්මේ ඔයා කොහෙද ගියේ කියලා නෙමෙයි. අම්මේ අම්මා කොහෙද ගියේ? අපි ජීවිතේට අපේ අම්මට තාත්තට එහෙම කතා කරලා නැහැ. එහෙම කතා කරන පසුබිමක් අපට හදලා නැහැ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ අනුරාධපුර තලාවේ පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු උපුලී නයනකාංචනා මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ සුජීවත්ව සිටින දයාබර දෙමාපියන් වන ඒකනායක මුදියන්සේලාගේ චන්ද්‍රලතා දයාබර මෑණියන්ට හා කීර්ති නිශ්ශංක ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගිහීන මුපකරොන්තානං නිච්චමාමිස දානතෝ කරෝත ධම්ම දානේන තේසං පච්චූපකාරකං තී. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පින්කමෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ අනුරාධපුර තලාවේ පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු උපුලි නයනකාංචනා මහත්මිය විසිනුයි. ඇයගේ ප්‍රධාන අරමුණ තමයි සුජීවත්ව සිටින දයාබර දෙමාපියන් වන
ඒකනායක මුදියන්සේලාගේ චන්ද්‍රලතා දයාබර මෑණියන්ට හා කීර්ති නිශ්ශංක ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම සීලවතී අත්තම්මා සහ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද කිරීම. මීට අමතරව තවත් පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම තියෙනවා. අපි ඒවා ධර්මදේශනාව අවසානයේදී සිහිපත් කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. බෞද්ධයන් හැටියට අපේ බලාපොරොත්තුව සාර්ථක මෙලොව ජීවිතයක් ගත කරලා සැනසීම සතුට ජීවිතයට උරුම කරගෙන ලෞකික වශයෙන් සාර්ථක ජීවිතයකට හිමිකම් කියමින් අඹුසැමියන් දරුමල්ලන් එක්ක සතුටින් කාලය ගත කරන එක තමයි හැම කෙනෙකුගේම බලාපොරොත්තුව. එවන් ජීවිතයක් ගොඩනගා ගන්න අපි ක්‍රියාත්මක වෙන්න ඕන බුද්ධ දේශනාව පදනම් කරගෙනයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේ හැම මොහොතකම උත්සාහ කළේ පුද්ගලයාගේ ජීවිතය ලෞකික වශයෙන් සාර්ථක තැනකට ගෙනල්ලා ඒ තුල ආධ්‍යාත්මික සංවර්ධනයක් ගොඩනගමින් ලෝකෝත්තර ජීවිතයත් සාර්ථක කරන්න. මේ ලෞකික ලෝකෝත්තර යන උභය අංශයේ ජීවිත සාර්ථක කරන්න නම් හැම කෙනෙක්ම ගුණයෙන් තම තමන්ගේ ජීවිත අනූන කරගන්න ඕන. එකිනෙකාට කල යුතු යුතුයකම් මොනවාද කියලා හඳුනාගෙන ඒ අනුව ජීවිතේ හැඩගස්වා ගන්න ඕන පින්වතුනි. දහම තුල පෙන්වා දෙනවා සාර්ථක ජීවිතයක් ගෙවන්න නම් අපට අත්‍යවශ්‍යයි අපේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කර ගැනීම. ආධ්‍යාත්මික සංවර්ධනය කියන්නේ ගුණධර්ම වර්ධනය කරගන්න එක. ගුණධර්ම වර්ධනය කරගන්න නම් අපි කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා තමන්ට ඉන්න කල්යාණ මිත්‍රයන් වහන්සේ හැටියට භික්ෂුව. භික්ෂූන් වහන්සේ ආශ්‍රය නිස්සය කරමින් ගිහි පින්වතුන් තමන්ගේ ජීවිතය පෝෂණය කරගන්නව නම් අන්න එතන සාර්ථක ජීවිතයට මග හසර සකස් වෙනවා. පින්වතුනි ගිහි පැවිදි සම්බන්ධය වර්ධනය වෙනකොට ගිහියා පැවිද්දාටත් පැවිද්දා ගිහියාටත් එකිනෙකාට ඉෂ්ට වෙන්න ඕන යුතුයකම් ඉටු කරන අතර දෙදෙනාම ගුණවත් භාවයෙන් ඉදිරියට යනවා. ඒක හරි අන්‍යෝන්‍ය සුහද සම්බන්ධයක් පින්වතුනි. ගිහි පින්වතුන්ගේ සම්බන්ධතාව පවතිනකොට ගිහි කෙනෙකුට අවවාද අනුශාසනා කරන භික්ෂුවට එක පැත්තකින් වැරදි කරන්න ඉඩක් නැහැ. එතකොට ගිහි ජනතාව සදහැවතුන් හිතවතුන් නිසා භික්ෂුව ආරක්ෂා වෙනවා. අනික් පැත්තෙන් භික්ෂුව ඇසුරු කරන ගිහි ජනතාව භික්ෂුවට පිටුපා භික්ෂුවට සැඟවි තමන්ට වැරදි කරන්න බෑ. එතකොට දෙපැත්තම ආරක්ෂා වෙනවා. ගිහියා නිසා භික්ෂුව නොපිරිහි ආරක්ෂා වන අතර භික්ෂුව නිසා ගිහියාද වැරදි නොකර තමනුත් පිරිහෙන්නේ නැතුව ආරක්ෂා වෙනවා. බලන්න ගහට පොත්ත වාගේ මොන තරම් දියුණු ඵලදායී සම්බන්ධතාවක්ද මේ. මේ සම්බන්ධතාව තමයි එදා වගේම
වත්මන් ජන සමාජයට අත්‍යවශ්‍ය වන්නේ පින්නතුනි. මේ සම්බන්ධය එදා වගේ ගමයි පන්සලයි මේ සම්බන්ධය තියෙනවා නම් අපේ දරුවන් නොමග යන්නේ නැතුව කල යුත්ත නොකල යුත්ත හඳුනගෙන චාරිත්‍ර වාරිත්‍ර හඳුනගෙන සිරිත් විරිත් හඳුනගෙන යහපත අයහපත හඳුනගෙන නිසිමග ගමන් කරන්නට පෙළඹෙනවා. ඒකට භික්ෂුව ගිහියාට ආදර්ශයක් වෙන්න ඕන, ගුණධර්මයෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕන, තමන්ට තමන් අවංකව කටයුතු කරන කෙනෙක් වෙන්න ඕන, සිල්වත් භාවය භික්ෂුවගේ රැඳිලා තියෙන්න ඕන, මනා චරිතයක් ඔහු වෙතින් ක්‍රියාත්මක වෙන්න ඕන. මේ ආදර්ශ සම්පන්න ලෙස භික්ෂුව ක්‍රියා නොකරනවා නම්, ගුණධර්ම අවවාද දෙන භික්ෂුව තුල ගුණධර්ම නැත්තම්, ඔහු තුල චරිතවත් බව නැත්තම් කවදාවත් ඒ භික්ෂුව ආශ්‍රය කරන්න ගිහි ජනතාව පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා අවවාද අනුශාසනා මඟ පෙන්වන භික්ෂුවගේ චරිතය හැම විටම නිවැරදි පූර්වාදර්ශයට ගත හැකි චරිතයක් විය යුතුයි. එතකොට මා පෙර කී වාසේ භික්ෂුව නිසා ගිහියා රැකෙන අතර ගිහියා නිසා භික්ෂුවත් සුරක්ෂිත වෙනවා. බලන්න පින්වතුනි, මේ අන්‍යෝන්‍ය සම්බන්ධය පවත්වන්න පුළුවන් නම් මේ විදියට මොන තරම් පැහැබර ගුණගරුක ජන සමාජයක් නිර්මාණය කරන්න පුළුවන්ද? වර්තමානයේට ඕන ඒක නෙමෙයිද? නොමග යන සමාජය සුමගට ගන්නට භික්ෂුවට කළ හැකි කාර්යභාරය මේ මෙපමණයි කියලා සීමා කරන්න බෑ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ ගිහි පැවිදි සම්බන්ධය කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන කියන එක පැහැදිලිවම දේශනා කරලා තියෙන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ගිහි පැවිදි සම්බන්ධය අකණ්ඩව පවතින්න නම් ගිහියා පැවිද්දා ආරක්ෂා කරගන්න ඕන වගේම පැවිද්දා ගිහියාව සුරක්ෂිත කරගන්න ඕන. මෙන්න මේ දෙක තමයි එකිනෙකට බද්ධ වෙන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපි මේ සම්බන්ධය ගැන කතා කරනකොට කියවෙන්නේ ගිහි පැවිදි කියලායි. පැවිදි ගිහි කියලා නෙවෙයිනේ. ගිහි පැවිදි. හේතුව මොකක්ද? පින්වතුනි, ඉස්සෙල්ලා ඇති වෙන්නේ ගිහි සමාජය. ගිහියා තමයි පැවිද්දා බවට පත් වෙන්නේ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය ඉමං කාසාවං ගහිත්වා පබ්බා ජේත මම්බන්තේ අනුකම්පං උපාදාය. ස්වාමීනි, මේ කහ සිවුර මට පුරවලා සබ්බ දුක්ඛ නිස්සරණ සියලු දුක් නැතිකොට නිබ්බාන සච්චි කරණත්තාය නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස ඉමං කාසාවං ගහිත්වා මේ කහ සිවුරු මට පුරවන්න, මාව පැවිදි කරන්න, අනුකම්පං උපාදාය අනුකම්පාවෙන්. ආන්න එහි ප්‍රතිඵලය වශයෙන් පැවිදි සමාජය ඇති වුණා. එහෙනම් මේකේ විශාල සමාජය, ප්‍රධාන සමාජය, ප්‍රධාන කුලකය මොකද්ද? ගිහි සමාජය. ගිහි සමාජය තුල තියෙන මේ ප්‍රධාන කුලකය තුල තියෙන උපකුලකය තමයි පැවිදි සමාජය. එහෙනම් ගිහියා පැවිද්දා වුණාට පස්සේ ගිහි සමාජය තුලින් තමයි පැවිද්දා නිර්මාණය වෙන්නේ. එහෙනම් ගිහියාගේ යුතුයකම තමයි පැවිද්දා ආරක්ෂා කර ගැනීම. පැවිද්දා ආරක්ෂා කරගන්න ගිහියෙකු පැවිද්දාට ඉටු කරන්න ඕන ගුණධර්ම යුතුයකම් වගකීම් මොනවද? මේ සම්බන්ධය සුරකෙන්න. මේ සම්බන්ධය සුරකුණොත් නේ ගුණගරුක සමාජයක් නිර්මාණය වෙන්නේ. එහෙනම් මොනවද ඒ? බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනෝ පින්නතුනි. මෛත්‍රී සහගත කාය කර්මයෙන් සංග්‍රහ කරන්න.
ගිහියා පැවිද්දා විශේෂෙහි තමන්ගේ කය මෙහෙයවන්න ඕන මෛත්‍රියෙන්. වචනය මෙහෙයවන්න ඕන මෛත්‍රියෙන්. සිත මෙහෙයවන්න ඕන මෛත්‍රියෙන්. එහෙනම් ගිහි ජනතාවගේ සිත කය වචනය තුන්දොර මෙහෙයවන්න ඕන කොහොමද? මෛත්‍රී සහගත මනෝභාවයකින්. හැමතිස්සෙම තියෙන්න ඕන මෛත්‍රිය. පින්වතුනි, මෛත්‍රිය කියන වචනේ තේරුම මිතුරුකමයි. එහෙනම් ගිහියා හැම වෙලාවෙම පැවිද්දාගේ සැබෑ මිතුරා ලෙස, කල්යාණ මිතුරා ලෙස කටයුතු කරන්න ඕන. තමන්ගේ කය වචනය සිත යන තුන්දොර හසුරවන්න ඕන පැවිද්දාට නැත්තම් ශාසනයට භික්ෂුවට හිතකාමී ලෙසින්. අහිතකාමී වැරදි ලෙස ද්වේෂ සහගත සිත මුල් කරගෙන සිත කය වචනය මෙහෙවන්න නෙවෙයි. භික්ෂුවට තමන්ගේ කායික වශයෙන් වාචසික වශයෙන් හිංසාවක් පීඩාවක් නොවන ලෙස. ඒ වගේම භික්ෂුවගේ දෛනික කටයුතු වලට තමන්ට කායික වශයෙන් කරන්න පුළුවන් උදව් උපකාර කරමින් තමාගේ වචනය ප්‍රවේසම් කරගෙන භික්ෂුවට අවැඩක් එහෙම නැත්නම් භික්ෂුවට නින්දාවක් අපහාසයක් උපහාසයක් සිදු නොවන පරිදි වචනයේද බොරුවෙන් කේලමෙන් පරුස වචනයෙන් හිස් වචනයෙන් ඈත්ව ක්‍රියාවට නගන්න ඕන. එතකොට කායික වශයෙන් භික්ෂුවට වෙන්නේ ගිහියාගේ කයින් උදව්වක්. විහාරස්ථානයේ දියුණු කරන්න, විහාරස්ථානය පිරිසිදු කරන්න, විහාරස්ථානයේ උන්නතියට කටයුතු කරන්න, ශ්‍රම දායකත්වයේ ලබා දෙන්න අවංකව කටයුතු කරනවා නම්, මිත්‍රශීලී ආකල්පයෙන් ක්‍රියා කරනවා නම් ඒක තමයි මෛත්‍රී කාය කර්මය. මෙත් සාගත බවින් යුක්තවයි කටයුතු කරන්නේ. භික්ෂුවට හිංසා පීඩා නොවෙනසේ කටයුතු කරන්නට වග බලා ගැනීම අවශ්‍යයි. අනික් පැත්තෙන් භික්ෂුව රවටන, භික්ෂුවට නින්දාවන, අපහාසවන, උපහාසවන, භික්ෂූන් කොටවන, භික්ෂූන්ගේ කාලය කාදමන වචන භාවිත කරමින් ක්‍රියා නොකළ යුතුයි. ඇයි? භික්ෂුව අපේ, හාමුදුරුවෝ අපේ කියන හැඟීම මෙතන තියෙන්න ඕන. එතන තමයි ශාසනය රැකෙන්නේ. දැන් බලන්න අපට පේනෝ ලංකාවේ කුරුණෑගලින් එහාට ගියාට පස්සේ අනුරාධපුර දෙහාට යනකොට කොහොමද භික්ෂුවට අමතන්නේ? හැම කෙනාම අමතන්නේ. නිකම්ම හාමුදුරුවනේ කියන්නේ. කොහොමද කියන්නේ? අපේ හාමුදුරුවනේ. බලන්න මේ අපේකම කියන එක එතන වචනයට මේ ආයාසයෙන් නෙමෙයි, નિરાයාසයෙන් එනවා. අපේ හාමුදුරුවනේ. මේක තමයි අර ලෙන්ගතුව භික්ෂුවත් එක්ක ඇති කරගන්න බැඳීම ඉදිරියට යන වචනය. මේ අපේකම තියෙන්න ඕන, අපේකම තියෙන තාක්කල් ගිහි පැවිදි දෙපාර්ශවයම නොපිරිහි ඉදිරියට යනවා. අපේකම ගිලිහුණු දවසට ඒ අපේ නෙමෙයි කියන කම තමයි ඉස්සරහට එන්නේ. එතකොට ඒ රකින්න, ඒ ආරක්ෂා කරන්න, ඒ දියුණු කරන්න, උදව් කරන්න කෙනෙක් පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි, මෙන්න මේ අපේකමත් එක්ක යන ගිහි ඇවතුම් පැවතුම් අපි තුල තියෙන්න ඕන. අන්න එතකොට තමයි සසුන, භික්ෂුව ආරක්ෂා වෙන්නේ. ඒකයි මේ කියන්නේ කය හසුරවන්න ඕන, වචනය හසුරවන්න ඕන මෛත්‍රියෙන් කියලා. ඒ වගේම තමන්ගේ සිත, ගිහි පින්වතෙකුගේ සිත භික්ෂුවට වෛර කරන, ද්වේෂ කරන, අමනාප වෙන, කුහකකම් කරන, පලිගන්න මේ චේතනාව ඇති නොවිය යුතුයි. ඒ නිසා භික්ෂුව
විමුක්තිය අපේක්ෂාවෙන් කටයුතු කරන චාම් අල්පේච්ඡ ජීවිතයකට නැඹුරු වන කෙනෙක්. ඒ නිසා භික්ෂුව ඉන්නේ තමන්ගේ ආත්ම විමුක්තිය සාක්ෂාත් කරගන්නත් ගිහි ජනතාව සුමගටගෙන ඉදිරියට ගෙනියන්නත්. ගිහි ජනතාවගේ අවශ්‍යතා සපුරාලන්නත්. ඒකට තමයි ග්‍රාමවාසී භික්ෂුව විශේෂයෙන් කටයුතු කරන්නේ. අරණ්‍යවාසී භික්ෂුව තම ආත්ම විමුක්තිය උදෙසා තමන්ගේ ජීවිතේ කැප කරමින් කටයුතු කරන අතර ග්‍රාමවාසී භික්ෂුව එදිනෙදා ගිහි ජනතාවට උපදෙස් දෙමින් ඔවුන්ගේ එදිනෙදා පැවැත්මට උදව් උපකාර කරමින් කටයුතු කරනවා. එහෙනම් හැම මොහොතකම ගිහි ජනතාව වග බලා ගන්න ඕන ගමේ පන්සලේ හාමුදුරුවෝ. උන්වහන්සේ අපිත් එක්ක මේ ගමන යන්නේ. ඒ නිසා උන්වහන්සේට මා ද්වේෂ කරන්නේ, වෛර කරන්නේ, අමනාප වෙන්නේ, කුහකකම් කරන්නේ, පලිගන්නේ නැහැ. උන්වහන්සේ අවවාදයක් කරන්නේ අපේ පවුලේ දියුණුවට, අපේ දරුවන්ගේ දියුණුවට, අපේ ප්‍රදේශයේ දියුණුවට, අපේ පළාතේ දියුණුවට, රටේ දියුණුවට නම් උන්වහන්සේට අපි සිතින් ද්වේෂ කරන එක හොඳද? තැන්තැන්වල අපි වචන තිබුණු පළියට භික්ෂුවගේ වැරදි තැන්තැන්වල කියා විවේචනය කරමින් කටයුතු කරන එක සුදුසුද? මෙහෙම කියනකොට කෙනෙකුට හිතේ හාමුදුරුවෝ ඔහොම කිව්වට භික්ෂූන් අතරේ හොඳ නොහොඳ දෙකොල්ලම ඉන්නවා. ඒ නිසා නරක අයටත් අපට හොඳ කියන්නද හාමුදුරුවෝ කියන්නේ? පින්වතුනි, භික්ෂූන් අතරේ විතරක් නෙවෙයි, ගිහි පින්වතුන් අතරෙත් හොඳ නරක අය ඉන්නවනේ. ඒ නිසා නරක ටික අමතක කරලා ඒ හාමුදුරුවෝ ළඟ තියෙන හොඳ ටික මතකෙට ගන්න. එතකොට මේ කේන්තිය, මේ කෝපය ඇති වෙන එකක් නැහැ. පින්නතුනි, අපිට මේ සමාජය ගත්තාම අපි එකම චරිතයකට හිමිකම් කියන අය නෙවෙයිනේ. අපි අතර ඉන්නවා රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, සද්දා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. විවිධ චරිතවලින් හැබියයි ඉන්නේ. එතකොට එදත් එහෙමයි අදත් එහෙමයි. ගිහි පින්නතුනුත් අතරේ එහෙමයි, පැවිද්දන් අතරෙත් එහෙමයි. එතකොට මේ තියෙන චරිතවල අඩුපාඩුකම් තියෙනවා. පින්නතුනි, රහත් වෙනකම් අඩුපාඩුකම් තියෙනවනේ. අපි හැම වෙලාවෙම අඩුපාඩු අල්ලගෙන ඒකට දොස් කියන්න යනවා නෙමෙයි. කල යුතු වන්නේ අඩුපාඩු අමතක කොට ඔහු තුල තියෙන හොඳ ගුණය අල්ලගන්න. හොඳ ගුණය අපේ ජීවිතයට ආදර්ශයට ගන්න. හොඳ ගුණයට සලකන්න. භික්ෂුව අතින් වැරදි සිද්ධ වෙනව නම්, ඔබ කල්යාණ මිත්‍රයෙක් නම්, ඔබ භික්ෂුව සුරක්ෂිත කරන කෙනෙක් නම්, සමීපයේ නැසුරු කරන කෙනෙක් නම්, භික්ෂුවට ඔබට ලං වෙලා මෙන්න හාමුදුරනේ ඔබ කරන වරද මේක. එනිසා මේක කරන්න එපා. ආශ්‍රය කරන අපටත් හොඳ නැහැ. අපටත් මිනිස්සු බනි. ඒ නිසා මේ වරද මීට පස්සේ කරන්න එපා කියලා ඔබට භික්ෂුවට කියලා දෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙක් හැටියට. මොකද පින්නතුනි, අංග සම්පූර්ණ නෑනේ. කාලඟත් වැරදි තියෙන්න පුළුවන්. ගිහියාගේ වැරදි දකින වෙලාවට භික්ෂුව ඒවා කියලා දෙනවා. භික්ෂුවගේ අඩුපාඩුකමක් දැක්කොත් ගිහියා සමීප වෙලා ඒක කියලා දෙනවා. මේක නෙමෙයිද අපිට ඕන? එහෙම නැතුව අතනයි මෙතනයි විවේචනය කර කර බැන බැන දොස් නගමින් අපහාස කරමින් අපි මේ උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ වැඩක්. උඩ බලාගෙන කෙල ගැහුවම තමන්ගේ ඇඟටමයි වැටෙන්නේ. ඒ නිසා මේ සසුනට අගෞරව කරනවායි කියන්නේ ශාසනය වෙනින් කෙනෙක් කියලා හිතන්න එපා. ගිහි ඔබ හිතන්න ශාසනය අපේ. එතකොට අපි තැන් තැන්වල විවේචනය කරාම, දොස් කිව්වාම, නිඳා කළාම, අපහාස කළාම ඒක අපේ ශාසනයට වඩා හානියක් වෙනවා.
ඒක නෙමෙයි කරන්න ඕන පින්නතුනි. භික්ෂුවගේ අඩුපාඩුවක් දැක්කොත් ඒ අඩුපාඩුව තැන් තැන්වල කියව යන එක නෙමෙයි කරන්න ඕන. ඔබ දන්න හිතකාමී ඔබට හිතවත් භික්ෂුවක් නම් ඒ භික්ෂුවට සමීප වී ඒ අඩුපාඩුව කියලා දීලා ඔහු හොඳ මගට ගන්න එක තමයි කරන්න පුළුවන් වෙන්නේ. එහෙම ගන්න බැරි නම් ඒ භික්ෂුව අතහැරලා දානවා. ඒකයි කළ යුතු වන්නේ. ඒ නිසා අන්න ඔබ බුද්ධිමත් ගිහි පින්නතුන් හැටියට කළ යුතු දේ. නැත්තම් මේ ශාසනය මේ ජාතිය විනාශ වෙන එක වළක්වන්න බෑ. අපිට දැන් හොඳටම ඇති හැදෙන්න තියෙන කාලය පින්නතුනේ. තව තවත් බලාගෙන ඉන්න එක නෙවෙයි කරන්න ඕන. අපි අපේ අඩුපාඩුකම් හදාගෙන ඉස්සරහට යන එකයි. නැත්තම් අපි අපේ ජාතිය අපේ ආගම අපිම විනාශ කරගත්ත වෙනවා. මේකයි අවශ්‍ය. පින්නතුනේ. ඊළඟට ඔබට ඉෂ්ට කරන්න තියෙනවා භික්ෂුව විශේෂයි මෛත්‍රියෙන් තමන්ගේ සිත කය වචනය මෙහෙව්වා. ඊළඟට භික්ෂුව කෙරෙහි ඔබට පුළුවන් සිව්පසයෙන් උපස්ථාන කරන්න. පින්නතුනි. එදිනෙදා භික්ෂුව යැපෙන්නේ ගිහි පින්නතුන් දෙන දේ අනුව. ඇයි? පරපටිබත්තාමේ ජීවිකා. ගිහියා නිසා තමයි භික්ෂුව ආරක්ෂා වෙන්නේ. මම ඒකනේ කිව්වේ. ගිහි සමාජය තුල තමයි භික්ෂු සමාජය නිර්මාණය වෙන්නේ. ඒතකොට ගිහියාගේ උදව්ව මත තමයි භික්ෂුවගේ පැවැත්ම රඳා පවතින්නේ. ඒ නිසා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය මෙන්න මේ වයින් භික්ෂුවට උදව් කරන්න පුළුවන්. එතකොට දානි ටික දෙන එක දැන් බලන්න දානි දෙන්න ගියාම භික්ෂුව පුජ්‍යලිකවත් හිතලා දන් දුන්නට කමන්නේ. අපේ හාමුදුරුවෝ අපි ආරක්ෂා කරගන්න ඕන. අපි දන්න අපේ හිතවත් අය ඉන්නවා පින්නතුනි කවදාවත් භික්ෂුවගේ වරදක් දකින්නේ නැහැ. භික්ෂුවගේ වැරදි දැක්කත් ඒව තැන් තැන්වල විවේචනය කරන්නේ. අඩුපාඩු හදාගන්න ඒව කියලා දෙනවා මිස තැන් තැන්වල විවේචනය කර බැන උපහාස කර අපහාස කර යන්නේ නැහැ. නමුත් කොටසක් ඉන්නවා මේ හොඳ බෞද්ධයෝ කියලා කියා ගන්න අය. හැබැයි කට ගන්නෙම පන්සල විවේචනය කරන. පන්සලට බැන තමයි බැන වදිමින් තමයි පටන් ගන්නෙ තමන්ගේ කටයුතු. වෙන ඕන තරම් කතා කරන්න දේවල් තියෙනවා. හැබැයි පටන් ගන්නේම භික්ෂුව විවේචනය කරමින්. පින්නතුනි මේක නෙමෙයි අපි කරන්න ඕන. මේ හොඳට මේ කාලේ එළඹිලා තියෙනවා අපිට මේක හදාගන්න. ඒ නිසා අපේ කමට මුල් තැන දෙමින් කටයුතු කරන්නට ඔබ ක්‍රියා කරනවා නම් අන්න චීවර දැන් මේ විශේෂයෙන් වස් කාලය ආවහම ගිහි පැවිදි සම්බන්ධය තවත් වර්ධනය වෙනවා. එතකොට ගිහි පින්වතුන්ට පුළුවන් තමන්ගේ කටයුතු වලින් වේලාව වෙන් කරගන්න. අපි මේ වේලාව වෙන් කරගන්නවා අපේ ආධ්‍යාත්මික සංවර්ධනයට. භික්ෂුවට අපි චීවරයකින් අපි දාන ටිකකින් ඒ වගේම තමන්ගේ විහාරස්ථානය හදාගන්න අපි ශක්ති පමණින් උදව් කරමින් බෙහෙත් ටික ගන්න උදව් කරමින් අපි කටයුතු කරන්න ඕන. අන්න එතකොට ශාසනය ආරක්ෂා වෙනවා. ඒ නිසා පින්නතුනි මේ වගේ භික්ෂුව රැකබලා ගන්නට ගිහි පින්වතුන් ක්‍රියා කරනවා නම් පින්නතුනි මොනතරම් ගුණපත් සිල්වත් වූ භික්ෂු පිරිසක් නිර්මාණය කරන්න පුළුවන්ද? දැන් ගිහියාට විතරක් වගකීම් පවරලා ගිහියා භික්ෂුව ආරක්ෂා කරන්න ඕන කියන තැන ඉඳලා භික්ෂුව හිස් අතින් කටයුතු කරන්නට කිසිම අයිතියක් භික්ෂුවට නැහැ. මේ අන්‍යෝන්‍ය සම්බන්ධය වර්ධනය වෙන්නට නම් භික්ෂුවට වගකීම් කොටසක් තියෙනවා. මේ සමාජයේ නියමවක හැටියට සමාජයේ මඟ පෙන්වන්නකෝ හැටියට සමාජයේ ආදර්ශ සම්පන්න කෙනෙකු හැටියට
භික්ෂුව හැම මොහොතෙම කටයුතු කරන්න ඕන. ඒ නිසා සමාජය අයහපත් තැනක නම් තියෙන්නේ. ඒ අයහපත් තැන ඉඳලා යහපත් තැනකට සමාජය ගණ්ඩ වගකිව යුත්තා වෙන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. ඒ නිසා මා කිව්වා ගමේ පන්සලේ හාමුදුරුවෝ හැම විටම ආදර්ශ සම්පන්න විය යුතුයි. ගුණගරුක විය යුතුයි. චරිතවත් විය යුතුයි. එතකොට ඒ ආදර්ශය තුළ හාමුදුරුවෝ දෙන අවවාද අනුශාසනා අපේ හාමුදුරුවෝ අපට හරිම හිතවත්. අපේ හාමුදුරුවෝ හරිම සිල්වත්. අපේ හාමුදුරුවෝ හරිම ගුණවත්. ඒ නිසා උන්වහන්සේ දෙන අවවාද මා පිළිගන්න ඕන. මගේ දරුවන්ට මේ අවවාද ලබා දෙන්න පෙළගස්වන්න ඕන. දරුවන්ව ලං කරලා භික්ෂුවගේ මඟ පෙන්වීමෙන් අපේ දරු කැල හදා ගන්න ඕන. මෙන්න මෙතෙන්ට ජනතාව පෙළ ගැහෙන්නේ භික්ෂුව නිවැරදි වුණොත් පමණයි. භික්ෂුව ආදර්ශ සම්පන්න වුණොත් පමණයි. භික්ෂුව ගුණවත් වුණොත් පමණයි. භික්ෂුව ආධ්‍යාත්මිකව සංවර්ධනය කරගත්තොත් පමණයි. භික්ෂුව ආත්මාර්ථයෙන් තොරව කටයුතු කළොත් පමණයි. අන්න එතකොට ගිහි ජනතාව පෙළ ගැසෙයි භික්ෂුව වටා. ඒක අත්‍යවශ්‍යයි පින්නතුනේ. ඒ නිසා භික්ෂුවගේ වගකීම තමයි හැම මොහොතකම පස්පව් දසකුසල් වලින් ගිහි ජනතාව වෙන් කරගන්න එක. මොකද ගිහි ජනතාව ගත කරන්නේ ලෞකික ජීවිතයක්. ගිහි ජනතාවට බාධා සම්බාධා එමටයි. හැම තිස්සෙම පංචකාම සම්පත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. ඒ නිසා ආර්ථික අඩුපාඩුකම් හමුවේ යම් යම් දේවල් වලට පෙළඹෙන්න පුළුවන්. අන්න ඒවා හොඳින් නිරීක්ෂණය කරමින් ගිහි ජනතාව විහාරස්ථානයට ගෙන්නගෙන ඒ ගෙන්න ගන්න බෝධි පූජාව වෙන්න පුළුවන්. මල් පහන් පූජාව වෙන්න පුළුවන්. සුමధుර බුද්ධ පූජාව වෙන්න පුළුවන්. පරිත්‍රාණ ධර්ම දේශනාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධර්මීය දේශනා කිරීමක් වෙන්න පුළුවන්. අටවිසි පූජාව වෙන්න පුළුවන්. මේක තමයි තේමාව. දැන් වර්තමානයේ මේක යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා මේ කොවිඩ් වසංගතයත් එක්ක. නමුත් භික්ෂුව හැම වෙලාවෙම ජනතාව ඔවුන්ගේ පසිඳුරන් මේ පංචකාම සම්පත්ත එක්ක ගැටෙනකොට ඒවා අල්ලා ගන්නකොට ඒවත් එක්ක ජීවත් වෙනකොට වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වැරදි හමුෙහි අනුකම්පා කරමින් ගිහි ජනතාව ඒ අඩුපාඩු විරහිත තත්ත්වයට පත් කරන්නට භික්ෂුව ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකත් අවශ්‍යයි. එතකොට පස්පව් දස අකුසල් නීති විරෝධී සමාජ විරෝධී ක්‍රියා තියෙනවා. අන්නේ නීති විරෝධී සමාජ විරෝධී ක්‍රියාවලිනුත් ගිහි ජනතාව ඈත් කරගන්නට වෙන් කරගන්නට කටයුතු කරන්න ඕන. එතකොට ගුණවත් නිවැරදි සදාචාර සම්පන්න ජන සමාජයක් නිර්මාණය වෙනවා. එතකොට ගම හොඳයි. එතකොට ගිහි පැවිදි සම්බන්ධය වර්ධනය වෙලා. ඒ නිසා පින්නතුනි මෙන්න මේක අත්‍යවශ්‍ය කාරණයක්. එහෙනම් ගිහියන්ට වැඩ කොටසක් තියෙනවා වගේම පැවිද්දන්ටත් ඊට වඩා වැඩ කොටසක් තියෙනවා. මේ සමාජයේ ඉදිරියට යන්න පැවිද්දට විශාල කාර්යභාරයක් තියෙනවා පින්නතුනි. ඒක ඉෂ්ට කරන්න ඕනේ. පස්පව් දස අකුසල් වලින් වෙන් කරලා කල යුතු යහපත් දේ සදාචාර සම්පන්න දේ ඉටු කල යුතු දේ කරවන්න පොළඹවන්න ඕන. ඒ මොනවද? දැන් ගෙදරක අපි දන්නවා දරුවෝ අම්මා තාත්තා ඉන්නේ. අපි මේ අම්මා තාත්තා දරුවන්ගේ වැරදි දකින්න උත්සාහ කරනකොට ඒවායේ තියෙන අඩුපාඩුව පෙන්වලා දීලා ඔබේ දරුවා ඒ නිසා මේ වෙන කෙනෙකුගේ දරුවෙක් නෙවෙයි. හැම වෙලාවෙම දරුවගේ අඩුපාඩුකම්ම දකින්න එපා.
දරුවට උදව් කරන්න මඟ පෙන්වන්න. පුළුවන් ශක්තියෙන්. එහෙම කියලා අම්මල තාත්තල දැනුවත් කරන අතරේ දරුවන්වත් දැනුවත් කරන්න ඕන. දරුවන් මොන මාර්ගයකින් හෝ මුණ ගැහිලා. දරුවන් දැනුවත් කරන්න ඕන මේ ඔබේ අම්මා තාත්තා. අම්මා තාත්තත් එක්ක විරසක වෙන්න එපා. අම්මා තාත්තට පිටු පාන්න එපා. අම්මා තාත්තගේ අවවාද අනුශාසනා නොපිළිගෙන හිතුවක්කාරී ලෙස කටයුතු කරන්න එපා. එහෙම වුණොත් ඕගොල්ලෝ දෙකොල්ල අතර ඇති වෙන්නේ ගැටුමක්. ඔබට බලන්න පින්වතුනි මේ අම්මල තාත්තලා දරුවෝ ලොකු මහත් වෙනකොට සමහර දරුවෝ අහනෝනේ ඇත්තටම ඕගොල්ලෝ මොනවද අපිට කළේ? ඔහොම අහන්නේ නැද්ද සමහර දරුවෝ? අහනවා. ඒ කියන්නේ අම්මල තාත්තලාගේ කාර්යය දන්නේ නැහැ. ඒකයි මේ අහන්නේ එහෙම. කියන්නේ එහෙම. කිසිවක් නොකලා වගේ. දරුවෝ දැනගන්න ඕන මේ අම්මා කුසේ ඉන්න කාලේ ඔබ කුසේ ඉන්න කාලේ මේ අම්මගේ ශක්තිය දරුවට ලබා දෙනවා. පින්වතුනි ඔය ඇටවල තියෙන ඇට මිදුළු දිය කර කර තමයි දරුවාගේ ඇටකටු දරුවාගේ නියපොතු දරුවාගේ දත් හදන්න උපකාර කරන්නේ. ඒ නිසානේ අම්මල තාත්තලාට දරුවෝ කීප දෙනෙක් හදනකොට මොකද වෙන්නේ? නිසි ආහාරයක්, නිසි විටමින් ටිකක් නැති වෙනකොට ඒ අම්මල තාත්තලාට ඔන්න හන්දි අමාරුව හැදෙනවා. දැන් ඉතින් ඒවට ප්‍රතිකාර කර කර ඉන්නෝ. දරුවෝ දන්නේ නැහැ මේ අපි හදන්න අම්මල තාත්තලාගේ මේ ඇට මිදුළු දිය කරලා අපිට දීලයි කියලා. ඒක දන්නේ නැති නිසානේ අරම කියන්නේ. මොනවද ඕගොල්ලෝ අපිට කළා තියෙන්නේ? අන්න ඒ වගේ කියන දරුවෝ ඉන්නවා. සමහර දරුවෝ ඉන්නවනේ අම්මට කතා කරන්නේ ඔයා. තාත්තට කතා කරන්නේත් ඔයා. අම්මට තාත්තට ඔයා කියන්නේ ආච්චිට සීයට ඔයා කියන්නේ. පින්නතුනි මේ බොළඳ ඕලාරික පහත් නාට්‍ය බලලා ඒවායේ දරුවන්ට රඟපාන අය ඒ අම්මල තාත්තලාගේ දරුවෝ නෙවෙයිනේ. ඒ නිසා ඒගොල්ලෝ කතා කරන්නේ ඔයා කොහෙද ගියේ? ෆාදර් කාර්යය මෙහෙ ගියා, මදර් මෙහෙ ගියා. ඔහොම කියන්න පෙළඹෙන්නේ ඇයි? පින්නතුනි ඒ තමන්ගේ අම්මා තාත්තා නෙවෙයිනේ. ඒ නිසා ඔයා මෙයා අරයා තමන්ගේ නියම අම්මට තාත්තට කවදාවත් ඔයා කියලා කතා කරන්න එපා. එහෙනම් කොහොමද කතා කරන්න කියලා අහයි. කතා කරන්න ඕන අම්මේ ඔයා කොහෙද ගියේ කියලා නෙමෙයි. අම්මේ අම්මා කොහෙද ගියේ? අපි ජීවිතේට අපේ අම්මට තාත්තට එහෙම කතා කරලා නැහැ. එහෙම කතා කරන පසුබිමක් අපට හදලා නැහැ. ඒ නිසා පින්නතුනි මෙන්න මේවා ඔය දරුවෝ දැනුවත් කරවන්න ඕන ඒ භික්ෂුව හරහා. ඒ නිසා භික්ෂුවටත් කතා කරන්නේ සමහර ඔයා මෙයා කියලානේ. ඒ නිසා ඒව කියලා දෙන්න ඕන. කියලා නොදී බැන බැන ඉඳලා වැඩක් නැහැ. දැන් පන්සලට ඕන තැනකට ඇඳුම් තියෙනෝනේ අඳින්න. මගුල් ගෙදරට විශේෂ ඇඳුමක් තියෙනවා. මල ගෙදරටත් විශේෂ ඇඳුමක්. පාසලටත් විශේෂ ඇඳුමක්. තමන් කරන මේ රැකියාවට යනකොටත් විශේෂ ඇඳුමක්. ඒ ඔක්කොම විශේෂ ඇඳුම් තියෙනවා. ඒ වුණාට පන්සලට විතරක් ඇඳුමක් නැහැ. පන්සලට එන්නේ ෂෝට ගහගෙන. මේක තමයි ඇත්ත. පින්නතුනි එහෙම එනකොට ඔබ කියලා දෙන්නේ නැත්තම් ඒ දරුවෝ දන්නේ කොහොමද? මොකද අම්මලා තාත්තලා දන්නෙත් නැහැ දරුවෝ දන්නෙත් නැහැ. එහෙනම් එහෙම එද්දී පන්සලට එනකොට පන්සලේ හාමුදුරුවෝ එක කියන්න ඕන. අනේ මේක කිව්වොත් තරහ වෙයි. මෙහෙම කියලා බෑ. තරහ නොවන විදියට කියන්න. මේක ඇඳගෙන එන්න එපා. සුදුසු නෑ. ඒ නිසා දිග ඇඳුමක් ඇඳගෙන එන්න. පන්සලට එනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න, ධර්ම රත්නය වැඩ ඉන්න, සංඝ රත්නය තෙරුවන් වැඩ ඉන්න තැනක්. එහෙනම් මේක ගෙදර ඉන්න ඇඳුමෙන් එහෙම නැත්තම් හවසට වැල්ලේ යන ඇඳුමෙන්ම පන්සලට අවිල්ලා හරියන්නේ නැහැ. ඒක සංවර සීලී ඇඳුමක් වෙන්න ඕන. ඉතින් පින්නතුනි මේක කියලා දෙන්න ඕනනේ වැරදි කරනවා නම්.
ඕකත් කියන්න ඕනද? ඕක දන්නේ නැත්ද බෞද්ධ වෙලා? එහෙම කියලා හරියන්නේ නැහැ. මේක අදාළ කෙනාට කියලා දුන්නාම එයා බැන ගිහිල්ලා හරි ඊට පස්සේ ඇඳගෙන ඉන්නේ දිගට. ඒ නිසා පින්නතුනි මේ తত্ত্বය හාමුදුරුවෝ හැටියට අපි වගකීම බාරරන් කටයුතු කරන්න ඕන. එහෙනම් කල යුතු දේ මොකද්ද? අම්මට තාත්තට සලකන විදිය, පන්සලට සලකන විදිය, යාළුවන්ට සලකන විදිය, අසල්වාසීන්ත් එක්ක හොඳ හිත දිනා ගන්න විදිය, මේවා හොඳ දේ කියලා දෙන්න ඕන. නරක දෙයින්, වැරදි දෙයින්, සාපරාධී දෙයින්, අයහපත් දෙයින් අයින් කළා වගේම හොඳ දේ, නිවැරදි දේ, යහපත් දේ, කල යුතු දේ කියලා දෙන්න ඕන. ඒ වගේම අපේ දරුවෝ නැත්තම් අපේ ගිහි පින්වතුන් නොදන්නා දේවල් ඕන තරම් තියෙනවා. මේකෙන් කියන්නේ භික්ෂුව සර්වඥයි කියන එක නෙවෙයි. ධර්මයෙන් දැනුවත් වන භික්ෂුව දන්න කොටසක් තියෙනවා. එතකොට ලෞකික වශයෙන් ගිහි ජනතාව නොදන්නා දේවල් වලින් දැනුවත් කරන්න පුළුවන්. ලෞකික වශයෙන්. ලෝකෝත්තර වශයෙන් නොදන්නා දේවල් වලින් දැනුවත් කරන්න පුළුවන්. ඔන්න දන්නා නොදන්නා දේවල් තියෙනවා නම් ඒවා මොනවද? ලෞකික ජීවිතේ නොදන්නා දේවල්, ලෝකෝත්තර ජීවිතේ නොදන්න දේවල්. අගුණ දහම් තියෙනවා නම් ගුණ ධර්ම කියලා දෙනවා. දුසිල්වත්කම් තියෙනවා නම් සිල්වත්කම කියලා දෙනවා. තන නොතන බලලා සෙනග මැද කවුරු හරි එනකොට ඔන්න එයා කොටට ඇඳන් එනවා. අපි හිතමු යම් දරුවෙක් පුතෙක්. එයා දිගට ඇඳන් ඉන්නේ නැතුව කොටට ඇඳන් එනවා. එතකොට එයාගේ යාළුවොත් ඉන්නවා. එයාගේ අසල්වාසිනොත් ඉන්නවා. අපි ඈත ඉඳන් කෑ ගහලා හරියන්නේ නැහනේ. එයාට ඒ වරද කියලා දෙන තැනක් තියෙනවා. එයාට පුද්ගලිකව කතා කරලා අනිත් අයට ඇහෙන්නේ නැති වෙන්න, එයාගේ ගෞරවය කෙලෙසෙන්නේ නැති වෙන්න එයාට කියලා දෙන්න ඕන. එතකොට ඒ දරුවා පිළිගනී. එහෙම නැත්තම් ඒ දරුවට කේන්ති යනවා. මට අපහාස කළා හාමුදුරුවෝ. හාමුදුරුවොත් එක්ක වෛරයක් ඇති කරගන්නවා. ආයි පන්සලට නොඑන්න පුළුවන්. ඒ නිසා කිව යුත්ත වුණත් කිව යුතු වෙලාවක් තියෙනවා. කිව යුතු ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේක හඳුනාගෙනයි අවවාද අනුශාසනා කරන්න ඕන. එතකොට වැරදි දෙයින් නැත් කළා, දැනුවත් කළා, ඒ වගේම දන්න දේවල් තියෙනවා නම් ඒවා ඍජු කළා හරි ගස්සන්න ඕන. උදාහරණයක් වශයෙන් අපි හිතමු. ඔන්න ගාථා ටික කියන්න දන්නවා. දැනගත්තට ගාථා වරද්දන තැන් තියෙනවා. අන්න ඒ ටික කියලා දෙනවා. ගාථාවේ තේරුම දන්නේ නැත්තම් ඒක කියලා දෙනවා. ඒක කියන්නේ මේ රැස් කරවල ගාථාවේ තේරුම් කියන දවස් 7යි කියලා කියන එක නෙවෙයි. තැනට සුදුසු විදියට. අපි ගාථා සජ්ජායනා කළා. තෙරුවන් වඳිනකොට ඒක ගාථාවෙන් ගාථාව. ඒවයි දල තේරුම කියා ජනතාව දැනුවත් කරනවා නම් දවසක් දෙකක් තුනක් යනකොට දැනුවත් භාවය ඇති වෙනවා. ඒ නිසා පින්නතුනි මේක තමයි අවශ්‍ය. නිසා මෙන්න මේ తত্ত্বය අප හොඳින් තේරුම් ගන්න ඕන භික්ෂූන් වහන්සේලා හැටියට. ඊළඟට පින්නතුනි ගිහි ජනතාවට ධර්ම දාණයෙන් සංග්‍රහ කරන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ගිහීන මුප කරොන්තානං නිච්ච මාමිස දානතෝ. ගිහි ජනතාව භික්ෂූන් වහන්සේලාට පැවිද්දන්ට ආමිස දාණයෙන් සංග්‍රහ කරනකොට ආමිස දාණය කිව්වේ මොකද්ද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය වලින් සංග්‍රහ කරනකොට ඊට ප්‍රත්‍යුපකාර වශයෙන් මොකද්ද කරන්න ඕන? පැවිද්දා ගිහියාට ධර්ම දාණයෙන් සංග්‍රහ කළ යුතුයි. කරෝත ධම්ම දානේන තේසං පච්චූපකාරකම් ප්‍රත්‍යුපකාර වශයෙන් ධර්ම දාණයෙන් සංග්‍රහ කරන්න. ධර්මයෙන් දැනුවත් කරන්න. එතකොට ගිහි ජනතාව ධර්මයෙන් දැනුවත් වෙනකොට පියවරෙන් පියවර ගිහි ජනතාව තුල වැරදි අඩු කරගෙන නිවැරදි මගට, යහපත් මගට, කල්යාණ මිත්‍ර මගට ඔහුට අවතීර්ණ වෙන්න පුළුවන්.
ඔහුට පැමිණෙන්න පුළුවන්. එතකොට ගුණධර්ම ටික ටික වර්ධනය වෙනකොට ගෙදරත් සංසුන්. අඹු සැමියනුත් හොඳයි. දෙමාපිය දූ දරුවොත් හොඳයි. එතකොට මේ සම්බන්ධය වර්ධනය කළ හැකිනම් භික්ෂුවකට ගෙදර සුවපත් වෙනවා කියන්නේ පන්සලත් සුවපත් වෙනවා. පන්සලත් දියුණු වෙනවා. පන්සලත් හැදෙනවා. ඇයි? භික්ෂුවනේ මේ මඟ පෙන්වන්න. බලන්න. ධර්ම දාණයෙන් සංග්‍රහ කිරීම කොච්චර වැදගත් දෙයක්ද? භික්ෂුවගේ ප්‍රබලතම කාර්යභාරය තමයි මේ ගිහි ජනතාව වැරදි වලින් ඉවත් කරලා නිවැරදි මගට අරගෙන හරි දේ වටහලා දීලා වැරදි දෙයින් අයින් කරවලා ධර්ම මාර්ගය කියලා දීලා එතනින් නවතින්න නැතුව ලෝකෝත්තර නිවන් මගට පමුණවන්නට ක්‍රියා කරන්න ඕන. නිවනට පමුණවන්න. එයි මේ සංසාරය දුකයි කියලා එකපාරටම අනිත්‍ය මෙනෙහි කරලා පන්සලට ආවට පස්සේ සේරම පැත්තකට දාලා අනිත්‍ය මෙනෙහි කරන්නයි කියලා හරියන්නේ නැහැ. මොකද ගිහියා යන්නේ සම්බාධා සහිත ගමනක්. ඒක නිසානේ ගිහියාගේ ගමන් මඟ උපමා කරන්නේ මොනරෙකුට. මොනරා කොච්චර ලොකු පිල්කලමක් තිබුණත් වේගෙන් පියාඹන්න බෑ. අන්නේ වගේ මන්දගාමී ගමනකින් තමයි විමුක්තියට ගිහියා යන්නේ. පැවිද්දට වගේ වේගෙන් යන්න බෑනේ. ඒ නිසා අපි යන විදියටම ගිහියා යන්න ඕනේ කියලා දෙන්න වැඩක් නෑ. අවශ්‍ය නෑ. ගිහියාට තියෙනවා විනෝද වෙන්න මාර්ග. ගිහියාට තියෙනවා තමන්ගේ ලෞකික බැඳීම්. ඒවත් ඉෂ්ට කරමින් පෞල් ජීවිතයේ කඩා ඉහිරවන්නේ නැතුව ඒ ජීවිතයට අවශ්‍ය අවවාද අනුශාසනා දෙමින් පෞල් ජීවිතේ රැකෙන්න ක්‍රමයෙන් ඒ අතර අවවාදයක් කරනවා ගිහි ජනතාවටත් මෙන්න නිවන් මඟ. ඒ නිසා ජීවිතයේ යම් කාලවලදී මේ නිවනට නැත්තම් සසර දුක ගෙවන්න අපි අවතීර්ණ වෙමු. මොකද ජීවිතය සැපයි කියලා හිතාගෙන හිටියට අවසානයේ කෙලවර වෙන්නේ දුකකින්. මේකත් ක්‍රමයෙන් අවස්ථාවට අනුව කියලා දීලා ගිහි ජනතාව දැනුවත් කරන්න ඕන. එතකොට මෙන්න මේ විදියට ගිහි පැවිදි සම්බන්ධය මෙහෙම ගොඩනගෙනවා නම් එක එල්ලේම ශාසනයත් රැකෙනවා. ජාතියත් රැකෙනවා. වගේම රටත් රැකෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. අපි සියලු දෙනාගේම ආධ්‍යාත්මයත් ආරක්ෂා වෙනවා. එහෙනම් රට ජාතිය ආගම සුරැකෙන සමාජ පරිසරයක් නිර්මාණය වෙන්න නම් ගිහි පැවිදි සම්බන්ධය අනිවාර්යෙන්ම වර්ධනය විය යුතුයි. අන්න එතනයි යහපත් සමාජයක පසුබිම නිර්මාණය වෙන්නට බලපාන්නේ. ඒ නිසා මේ ගිහි පැවිදි සම්බන්ධය ගිහියන් වන ඔබත් පැවිද්දන් වන අපත් දෙකොල්ලම එකට එකතු වෙලා මේ ගමන යන්නට අපි අදිෂ්ඨාන කරගමු. අපි දැනුවත් වෙමු. අපි ක්‍රියාත්මක කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. අද මෙම උතුම් ධර්ම දානමය පින්කමෙහි දායකත්වයෙන් කටයුතු කළේ අනුරාධපුර තලාවේ පදිංචි දැනට කුවෙට්ටි සේවයේ නියුතු උපුලි නයන කාංචනා මහත්මිය විසිනුයි. එතුමියගේ ප්‍රධානතම අරමුණ බලාපොරොත්තුව වන්නේ සුජීවත්ව සිටින දයාබර දෙමාපියන් වන ඒකනායක මුදියන්සේලාගේ චන්ද්‍රලතා දයාබර මෑණියන්ටත් කීර්ති නිශ්ශංක ආදරණීය පියාණන්ටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම සීලවතී අත්තම්මා සහ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දෙමාපියන්ටත් අත්තම්මාටත් අපි ප්‍රාර්ථනා කරනවා තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ධර්ම දානමය පින්කමේ ආනිසංස බල මහිමයෙන්
නිදුක් නිරෝගී සුවපත් බව දීර්ඝායුෂ ලැබේවා කියා. ඒ වගේම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා KP ඩික්සන් සීයාට, KP මියුලින් නෝනා නැන්දාට, ප්‍රියන්ත රම්‍ය කුමාර ඥාති සොහොයුරා ඇතුළු නමින් පරලෝසපත් සියලු දෙනාට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම VA හෙන්රික් අප්පුහාමි සීයාටත් පින් පමුණවන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ නම් සඳහන් කළ සියලු දෙනාටම මේ මහා පුණ්‍ය කර්මයේ කුසලානිසංස අනුමෝදන් වේවා. ඒ අය සැපවත් භාවයටපත් වේවා. සැපයක ඉන්නව නම් වඩා වර්ධනය වේවා. අවසන උතුම් අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. දේශකයාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණිස මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. කොරෝනා උවදුර දුරු වී ලක්වැසි ලෝවැසි සියලු දෙනාට සුවය ශාන්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයාන් දුෂ්යන්ත මහතා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටද නිදුක් නිරෝගී සුවපත් බව දීර්ඝායුෂ වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මේ සියලු ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා. සියලු දෙනාටම යහපත ශාන්තිය වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ අනුරාධපුර තලාවේ පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු උපුලී නයනකාංචනා මහත්මියගේ පින්පර දායකත්වයෙන් යුතු සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ සුජීවත්ව සිටින දයාපර දෙමාපියන් වන ඒකනායක මුදියන්සේලාගේ චන්ද්‍රලතා ආදරණීය මෑණියන්ට හා කීර්ති නිශ්ශංක ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීම. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසට වහවහාම ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසුව ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, ඊමෝ මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසුව ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.